සැත්කම් සඳහා ස්ථාවර අවමගාස්තු දැන් නවලෝකෙන් අමතන්න 0.771 වසරකට වැඩි කාලයක් මිලට වෙලාගෙන සිටින කොවිඩ් වෛරසයේ ආසාදිතයින් දෛනිකව විවිධ සංඛ්‍යාවන්ගෙන් වාර්තා වුවත් ප්‍රථම වරට දිනකදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ 10 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනේදී දිස්ත්‍රික්ක 20කින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් 15 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 200 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ කොළඹ නගර සීමාව දෙහිවල, පිළියන්දල, මොරටුව, රත්මලාන සහ වැල්ලවත් යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වුණා. දෙවනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 198ක්. එමෙන්ම කුරුණෑගලින් ආසාදිතයින් 119ක්, ගාල්ලෙන් 86ක්, මහනුවරින් 74ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 650 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිත මරණ 8ක් සිදු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. පොල්කොල්ල, හෙට්ටිපොළ, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහ පැලස, වත්තල සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවලින් මෙම කොවිඩ් මරණ වාර්තා වුණා. ඉන් මරණ 5ක්ම බස්නාහිර පළාතින් වාර්තා වීම විශේෂත්වයක්. මරණකරුව නටදෙනාගෙන් 5 දෙනෙකුම වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් වන අතර ඔවුන්ගේ මරණවලට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ අනුව දෙවන මාත්‍රාව පළමුව ලබා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් සඳහායි. ඒ අනුව මැද කොළඹ රජයේ රෝහලේදී එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදු කරනු අතර ඒ නිරීක්ෂණය කිරීම සඳහා විශ්වභාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද එක් වුණා. දැනට අප සතුව ලක්ෂ 3.5ක් තියෙනවා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා. පළවෙනි මාත්‍රාව අපි 9,25,000කට ලබා දීලා තියෙන නිසා අපිට තවත් මදිපාඩුවක් තියෙනවා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක්. අපිට ඉන්දියාව දැනුම් දීලා තියෙනවා නුදුරේදීම මේ ප්‍රමාණයත් ලබා දෙනවා කියලා. ඒක නිසා බාධාවකින් තොරව දෙවනි මාත්‍රාවත් අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියන විශ්වාසය අපි ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දුන්න අනුපිළිවෙලටම දෙවනි මාත්‍රාව ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ ආරක්ෂක අංශවල සමාජිකයන්ට ඒ ආදී අනුපිළිවෙලට එන්නත ලබා දෙන්න අපි කටයුතු යොදලා තියෙනවා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම දොරටුවේ සේවකයන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් කොට්ටාව පිටවීම නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. ඒ අනුව අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී අතුරුගිරිය සහ කහතොඩුව පිටවීම භාවිත කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දෙනවා. කොට්ටාව පිවිසුමින් අධිවේගී මාර්ගයට ඇතුල්වීමට හැකිවුවත් ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයාටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව එම නගර සභාව තාවකාලිකව වසා තැමුණු අතර කොවිඩ් ආසාදිත සභාපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඊයේ පස්වරුවේ රැගෙන යනු ලැබුවා. එමෙන්ම ගම්පොළ නගරයේ පිහිටි ප්‍රධාන රක්ෂණ ආයතනයක කාර්ය මණ්ඩලයකට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඉන් 22 දෙනෙකුටම වෛරසය වැළඳී ඇතැයි තහවුරු වුණා. පසු ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරනු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පුද්ගලයින්ගේ පවුල් 30ක් නිරෝධායනයට යොමු කෙරුණා. COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා පසුගියදා යාපනයේ වන්නාරපන්නේ හින්දු කෝවිලක පැවැත් වූ තේරු උත්සවය පිළිබඳව අප ඊයේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළා. එම තේරු උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් එම ආගමික උත්සවයේ බහරකාර මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට අද පෙරවරුවේ විශාල රෝගීන් ප්‍රමාණයක් පැමිණ ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මේ අතර නිරෝධායන නීති නොතකා නුවරඑළිය ප්‍රදේශයේ ආශ්‍රිතව වසන්ත උදානය නමින් සැනකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාවේ සභාපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා. අපි නගරාධිපතිවරයාට මම කීප අවස්ථාවක දුරකථනයෙන් සෞඛ්‍ය රීතීන් අනුගමනය කරන්නයි කියන ඉල්ලීම කරා. නමුත් අවුරුදු උත්සවය මම දැක්ක කිසිම සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව නෙමෙයි පවත්වලා තියෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් විශේෂයෙන් මේ අවුරුදු උත්සවය පවත්වන්න එපයි කියලා ඉල්ලීමක් කළා තියෙනවා. එසේ තියෙද්දි එක සියලුම රෝගවලට නිරාවරණය කරමින් පැවැත්වුවේ ඇයිද කියන එක මට බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න කියලා අපේ කොමසාරිස්තුමාට මම නියෝගයක් කරා. ඒ පරීක්ෂණයට අද කණ්ඩායමක් නුවරඑළියට ගිහින් සිටිනවා. ඒ වගේම මේකට මුදල් සොයාගත්තේ කොහොමද කියන එකත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතනවා පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙකු හැටියට වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න ඕන අවස්ථාවක මම හිතන්නේ ඔහු වගකීම් සහ යුතුයකම් පැහැරහැරලා මේ කරපු ආකාරය මම හිතන්නේ පළාත් පාලන ප්‍රධානියෙක් හැටියට කළ යුතු දෙයක් නෙවෙයි.
පවතින තත්ත්වය සැලකිලිට ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය ප්‍රදේශයේ වැල්ලවාය නගර සභා සීමාව වෙහෙරයයි සහ කොට්ටම්ගම් බොක්ක යන ග්‍රාම නිලධාරී කොට්ටාසය බුත්තල ප්‍රදේශයේ රහතන්ගම ග්‍රාම නිලධාරී කොට්ටාසයත් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. වැල්ලවායේ මෙලෙස හුදකලා කිරීමට ප්‍රධානතම හේතුවක් වන්නේ පසුගිය දා සිදු කළ PCR පරීක්ෂණ වලින් වැඩි වශයෙන් කොරෝනා රෝගයෙන් වාර්තා වීම. මෙලෙස හුදකලා කිරීමෙන් අනතුරුව වැල්ලවාය නගරය අද උදෑසන වන විට දිස්වන්නේ මේ ආකාරයෙන්. ආරක්ෂක අංශ විසින් ප්‍රදේශීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටින් කරමින් පවතිනවා. මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ උහන කුමාරිගම ග්‍රාම නිලධාරී කොට්ටාසිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල අලුගොල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසියත් අද පෙරවරු 6 සිට හුදකලා කරනු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 1,3487ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් ආසාදිතයන්ගෙන් 94,856 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටි බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 7,976 දෙනෙකු පමණයි. ආයුෂ සපිරේ සුප අලුත් අවුරුද්දක් වේවා. ලීව ආයුෂ්